නේද? ජනාධිපති වෙලා අවුරුදු එකමාරයි. මං හිතන්නේ එක දවසක්වත් ආය අසනීපුණා කියලා. ඒකට එතුමට වැඩිපුර අසනීපුනේ මේ ජනාධිපති වෙන්න කලින් නඩු තියෙන කාලේ. ඒතකොට එතුමාගේ ලෙඩේට බෙහෙත වෙලා තියෙන ජනාධිපතිකම. මොකද ජනාධිපතිකම ලැබුණාට පස්සේ මුක්තිය ලැබුණා. මුක්තිය ලැබුණාම නඩුව අයින් වුණා. ලෙඩේ හොඳ වුණා. ආණ්ඩුවේ දේශපාලන පරිගණකයන් පිළිබඳව කමිටු වාර්තාව තාම ලබා නොදීම් පිළිබඳවත් ඒ වගේම එන්නත් කරන්නේදී ඇති වී තිබෙන ගැටලුකාරී සාගත තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා රජයට බල කිරීමේ ආරම්භය. පළමු කොට ගත්තාම අපි දන්නවා මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා ඉතා කෙටි කාලයක් ඇතුළත දේශපාලන පරිගණකයන් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කමිෂන් සභාවක් පිහිටවනවා. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. එය 2020 ජනවාරි මාසේ 9 වෙනිදා පිහිටවලා 2020 නොවැම්බර් මාසේ 26 වෙනිදා කාලය අවසන් කරනවා. ඒ වගේම නිවාඩු දින කොවිඩ් හේතු කොටගෙන ඒ වගේම මාස දෙකකට ආසන්න කාලයක් වසා තිබුවා. මැතිවරණ කාල පරිච්ඡේදයත් වසා තිබුවා. කෙසේ වුවත් ඒ කාලය තුලත විශාල පැමිණිලි ගණනාවක් විභාගයට ලක් කරලා දෙසැම්බර් මාසේ 8 වෙනිදා පහුගිය අවුරුදු 2020 දෙසැම්බර් මාසේ 8 වෙනිදා මෙම වාර්තාව එම උපාලි අබේරත්න කොමිසම විසින් ජනාධිපතිවරයාට බාර දෙනවා. බාර දුන්නාට පසුව අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ ක්‍රියාවලිය තමයි ඒ කරුණු පිළිබඳ විමර්ශනය කරලා ජනාධිපතිවරයාට වාර්තාව ලබා දීම. හැබැයි මේ කොමිසමේ තවත් අරුම පුදුම දේවල් සිදු වී තිබෙනවා. ඒවා අපි අධිකරණයේදී ඉල්දරව් කරන බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම එම වාර්තාව ලබා දුන්නාට පසුව තවත් පිටු 40 ගණනකින් සමන්විත ඌනපූර්ණ වාර්තාවක් ලබා දෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් වාර්තාව ලබා දුන්නාට පසුව කොමිසමේ කාර්යභාරය අවසන්. නමුත් උපාලි අබේරත්න මහත්මයාගේ කොමිසම එහෙම නෙවෙයි. වාර්තාව ලබා දීලා තවත් දින කීපයකට පසු සති දෙකකට පමණ පස්සේ තවත් වාර්තාවක් ලබා දෙනවා. අර වාර්තාව නිවැරදි කිරීමේ අරමුණින් කියලා. එහි අඩංගු ගැන අපි පසුව කතා කරමු. ඊට පසුව ජනවාරි මාසේ 15 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. ඒ කැබිනට් පත්‍රිකාවේ අරමුණ තමයි එම කොමිෂන් සභා වාර්තාවේ අඩංගු වී තිබෙන පැහැර ගැනීම පිළිබඳ නඩු, ඝාතනයන් පිළිබඳ නඩු, මූල්‍ය අපරාධ පිළිබඳ නඩු විශාල ප්‍රමාණයක් ඉල්ලා අස්කර ගැනීම සඳහා කමිෂන් සභාව නීතිපතිවරයාට දැනුම් දිය යුතුයි කොමිෂන් සභාවෙන් තීන්දුව කරලා තිබෙනවායි කියන පදනම මත කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ජනාධිපතිවරයා මෙම නඩු ඉල්ලා අස්කර ගැනීම සඳහා නීතිපතිවරයාට දැනුම් දිය යුතුයි කියලා. ඒ අතර උදයංග වීරතුංගගේ මික් ප්‍රහාරක යානා පිළිබඳ නඩුව, උදය ගම්මන්පිලගේ ඕස්ට්‍රේලියන් ජාතිකගේ මුදල් වංචා කිරීම පිළිබඳ එල්ල වී තිබෙන චෝදනාවන් සහිත නඩුව, ඒ වගේම බැසිල් රාජපක්ෂ තිරුනඩේෂන්ට එල්ල වී තිබෙන මල්වානේ නිවස පිළිබඳ නඩුව, ඒ වගේම CSN නාලිකාව ආරම්භ කිරීම සඳහා මුදල් උපයා ගැනීම සඳහා මුදල් එක්රැස් කරගත්තේ කෙසේද කියලා තිබෙන යෝසිත රාජපක්ෂගේ නඩුව, ඒ වගේම ඇමරිකන් එක්සත් ජනපදයේ තානාපති කාර්යාලයක් කුලියට ගැනීමේදී සිදු වී තිබෙන වංචාවන් පිළිබඳව ජාලි වික්‍රමසූරියට විරුද්ධව ඉදිරිපත් වී තිබෙන නඩුව, ඒ වගේම විනිමය කොමිසමේ සල්ලි එවකට නාමල් රාජපක්ෂගේ තාරුණ්‍ය සංවිධානය වන තාරුණ්‍ය හෙටක් සංවිධානයට ලබා දීම පිළිබඳ නාලක ගොඩහේවා වර්තමාන රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවන් සහිත නඩුව,
ඒ වගේම ළමවුන් පැහැරගෙන ගොස් කප්පම් ගැනීම සඳහා ළමුන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳව චෝදනාවන් ඇතුළත් වී තිබෙන නඩු. ඒ වගේම ජෝසප් පරාජසිංහම් ඝාතනය පිළිබඳව පිල්ලයන්ට එල්ල වී තිබෙන චෝදනාවන් පිළිබඳ නඩුව. ඒ වගේම රවිරාජ් මන්ත්‍රීවරයා ඝාතනය කිරීම පිළිබඳව එහි චෝදිතයන්ට එල්ල වී තිබෙන නඩුව. ඒ වගේම ලසන්ත වික්‍රමතුංග ඝාතනය, පෝද්දල ජයන්තට පහර දීම, උපාලි තෙන්නකෝන්ට පහර දීම මේ ආදී අපර පැහැර ගැනීම පිළිබඳව විශේෂයෙන්ම පෝද්දල ජයන්තට කිත්නවාට උපාලි තෙන්නකෝන් වැනි මාධ්‍යවේදීන්ට පහර දීම පිළිබඳ නඩු පිළිබඳව විස්තර. ඒ වගේම රාජ්‍යයට ලැබිය යුතු මුදල් විශාල ප්‍රමාණයක් අවභාවිතාවෙන් තමන්ගේ හිතවාදී වන ඇවන්ගාඩ් සමාගමට ලබා දීම පිළිබඳව නඩුව. ඒවා ඉවුල්ලා අස්කර ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගන්නවා නීතිපතිවරයාට යොමු කරන්න කියලා. ඒ ජනවාරි මාසයේ 15 වෙනිදා. ඊට අමතරව මා ඇතුළු තවත් 22 දෙනෙකුට විවස්ථා උල්ලංඝනය කිරීම පිළිබඳ චෝදනා එල්ල කරමින් විවස්ථාව උල්ලංඝනය කරා යයි කියලා චෝදනා එල්ල කරමින් විශේෂ ජනාධිපති කමිෂන් සභාවක් පිහිටි විය යුතුයි කියලා නිර්දේශ කොට තිබෙනවා. එම විශේෂ ජනාධිපති කමිෂන් සභාව පහුගිය ජනවාරි මාසයේ 29 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මහාධිකරණ විශේෂ ජනාධිපති කමිෂන් සභාව පිහිටවා තිබෙනවා. එහි කාලය අප්‍රේල් මාස 28 මාස 3ක් ඇතුළත නිර්දේශ ලබා දිය යුතුයි කියලා ඉදිරිපත් කොට තිබෙනවා. මේ වන විටත් එම කමිෂමයට මාසයකට ආසන්න කාලයක් දැන් ඉක්මවා ගොස් තිබෙනවා. ඒ නිසා මේ දේශපාලන පරිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිවරයාට ලබා දුන් පසුව ජනවාරි මාසයේ 1 වෙනිදා කැබිනට් මණ්ඩලයේ තීරණ ගන්නවා අපරාධ වංචා දූෂණ පිළිබඳව ඝාතන නඩු විශාල ප්‍රමාණයක් ඉල්ලා අස්කර ගැනීම සඳහා නීතිපතිවරයාට දැනුම් දෙන්නත් ඒ වගේම විශේෂ ජනාධිපති කමිෂන් සභාව පිහිටවන්න. විශේෂ ජනාධිපති කමිෂන් සභාව පිහිටවා දැන් මාසයක් පමණ කාලයක් ගත වී තිබෙනවා. දැන් අපේ ප්‍රධාන තර්කය වන්නේ දැන් මේ කොමිෂන් සභා වාර්තාව කෝ? මා අවස්ථා ගණනාවකදී පාර්ලිමේන්තුවේදී මෙම කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අවස්ථා ගණනාවකදී කතානායකවරයාට දැනුම් දුන්නා. ඒ වගේම පාර්ලිමේන්තු රැස්වීමේදී එම වාර්තාව පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී මෙම වාර්තාව ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව මා දැනුම් දුන්නා. ඒ විතරක් නෙවෙයි. මා වෙනුවෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ පළවෙනි මාසයේ 21 වෙනිදා ජනවාරි මාසයේ 21 වෙනිදා තොරතුරු දැනගැනීමේ පනත යටතේ අපි ඉල්ලීමක් කරනවා ජනාධිපති කාර්යාලයෙන් අපට මේ වාර්තාව ලබා දෙන්න කියලා. හැබැයි දෙසැම්බර් මාසයේ 8 වෙනිදා ජනාධිපති කාර්යාලයෙන් අප වෙත ලිපියක් යොමු කොට තිබෙනවා. ඒ අත්සන් කොට තිබෙන්නේ හරිගුප්ත රෝහණ දීර. එයා තමයි තොරතුරු නිලධාරී ජනාධිපති ලේකම් කාර්යාලය. එතුමා ලබා දී තිබෙනවා මෙම වාර්තාව ලබා දිය නොහැකි බව තොරතුරු දැනගැනීම පනත යටතේ. ඉන් අතර නොවිය ඔහු කියනවා නැවත අභියාචනයක් කරන්න කියලා. ඒ අනුව අපි අභියාචනයක් ඉදිරිපත් කළා තිබෙනවා පෙබරවාරි මාසයේ 22 වෙනිදා. ඒ විතරක් නෙවෙයි. මා වෙනුවෙන් මගේ නීතිඥයින් මොකද කමිෂන් සභාව වාර්තාව ජනාධිපතිවරට බාර දී තිබෙනවා. ඒ වාර්තාවේ බොහෝ කරුණු වලට අදාළ ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා ගනිමින් තිබෙනවා. ඒ නිසා එහි ප්‍රධාන වශයෙන් චූදිතයෙක් හැටියට මා නම් කොට තිබෙනවා. වග උත්තරකරුවෙක් ලෙස. ඒ නිසා මාගේ නීතිඥ කණ්ඩායම් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජනවාරි මාසයේ 29 වෙනිදා ඉල්ලීමක් කරා මෙම පිටපත් අපට ලබා දෙන්න කියලා. නමුත් ඒ පිළිබඳව ලිඛිත පිළිතුරක්වත් ලැබී නැහැ. ඒ වගේම නැවතත් පෙබරවාරි මාසයේ 12 වෙනිදා මා වෙනුවෙන් මාගේ නීතිඥ සුනිල් වටගල මහත්මයා විසින්
ජනාධිපති ලේකම් කාර්යාලය ලිපියක් යොමු කරනවා මෙම වාර්තාව ලබා දෙන්න කියලා. දැන් ඔබ දන්නවා පාස්කු කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිවරයාට බාර දෙන්න ලැබුවේ ජනවාරි මාසයේ 31 වෙනිදා. හැබැයි එයත් සංගවාගෙන ඉන්න උත්සාහ කරත් විශේෂයෙන් කාදිනල්තුමාගේ දේශපාලන ව්‍යාපාරවලත් මාධ්‍ය ආයතනවලත් මාධ්‍ය වේදීන් හරහා කරන ලද විශාල බලපෑමක් කරා ජනාධිපතිවරයාට එම වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න සිද්ධ වුණා. මොකද ඒ ඉදිරිපත් කරේ ජනවාරි මාසයේ 31. හැබැයි එම වාර්තාවේ සඳහන් වී තිබෙන ආකාරයට වෙලුම් 6ක් තිබෙනවා. දෙවන වෙලුමේ 1 2 3 කියලා කොටස් ගණනාවක් තිබෙනවා. ඒත් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කොට තිබෙන්නේ 1 වෙලුම පමණයි. 2 වෙලුම හා 2 වෙලුමේ කොටස් 3 ඒ වගේම 3 4 5 6 කියන වෙලුම් පහම තම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා නේ. කෙසේ වුවත් මූලික කරුණු අඩංගු වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා තිබෙනවා. ඒ ජනවාරි මාසයේ 31 වෙනිදා ලබා දීපු වාර්තාව. හැබැයි මේ වාර්තාවේ කරුණු පිළිබඳ කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ඉදිරියට අරගෙන නැහැ. විශේෂයෙන්ම මා දැක්කා නීතිපතිවරයා අවස්ථා ගණනාවකදී ඉදිරිපත් කරා එම වාර්තාව නීතිපතිවරයාට ලබා දෙන්න කියලා. නමුත් නීතිපතිවරයාට එම වාර්තාව ලබා ගන්න සිද්ධ වුණේ විශාල හඬ නැගීමක් කරහා. ඒතකොට ඒ වාර්තාවට එසේ ඉදිරිපත් කරමින් නීතිපතිවරයාටත් යවන්නේ නැතුව ඉන්න උත්සාහ දරමින් තිබෙන වෙලාවක හැබැයි දේශපාලන පරිගණන පිළිබඳ වාර්තාව එය ජනතාවට ඉදිරිපත් කරන්නේත් නැහැ. නමුත් කැබිනට් තීන්දුව ගන්නවා දූෂිතයන් අපරාධකරුවන් නිදහස් කරන්න නඩු ඉවත් කරගන්නත් ඒ වගේම විශේෂ ජනාධිපති කොමිසම සභාවක් පිහිටවන්න. එතකොට අපිට සාධාරණ අයිතියක් තිබෙනවා මෙම කොමිසම් සභා වාර්තාව ලබා ගන්න. ඒ නිසා නැවතත් මේ ජනාධිපතිවරයාට අපි මතක් කරන්නේ මේ කොමිසම් සභා වාර්තාව යනු රාජපක්ෂ පවුලේ ඉඩම් ආරවුලක් පිළිබඳ වාර්තාවක් නෙවෙයි. මැදමුලනේ නේද? තමගේ මහගෙදර බෙදා ගැනීම පිළිබඳ නඩු වාර්තාවක් නම් ඒක පවුල අතේ තියාගත්තට අපිට ප්‍රශ්නයක් නැහැ. මේක මාද වග උත්තරකරුවෙක් කොට තිබෙන වාර්තාවක්. ඒ විතරක් නෙවෙයි ඒ වාර්තාවේ අඩංගු නිර්දේශ ක්‍රියාත්මක වෙමින් තිබෙන තත්ත්වයක්. ඒ වගේම මේ රටේ විශාල අපරාධ ඝාතන කිරීම, පැහැරගෙන යාම, මංකොල්ල කෑම පිළිබඳ නඩු ඉවත් කර ගැනීම පිළිබඳ තිබෙන වාර්තාවක්. එම පැහැරගෙන ගිය දෙමළ දරුවන්ගේ ඝාතනය කරලා දෙමළ දරුවන්ගේ දෙමව්පියන්ට යුක්ති සහගත අයිතියක් නැද්ද? මේ වාර්තාව බලන්න මොකද සඳහන් වී තිබෙන්නේ කියලා. මේ රටේ මහජනයාගේ දේපල හොරකම් කරපු, මංකොල්ල කාපු, දූෂිතයන්ගේ නඩු ඉවත් කරගන්න කියනකොට මේ රටේ මහජනයාට අයිතියක් තිබෙනවා. එම වාර්තාවේ කුමක්ද ඒ ගැන තියෙන්නේ කියලා දැනගන්න. කිත්නුවර්ට, උපාලි තෙන්නකෝන්ට, පොද්දල ජයන්තට යුක්ති සහගත අයිතියක් නැද්ද? තමන්ගේ නඩු පිළිබඳ මේ වාර්තාවේ තමන්ට පහර දීම පිළිබඳ මේ වාර්තාවේ සඳහන් වී තිබෙන්නේ කුමක්ද කියලා දැනගන්න. මාධ්‍යවේදීන්ට ඔබට අයිතියක් නැත ඔබගේ සහෝදරව මාධ්‍යවේදීන්ට පහර දුන්නට පස්සේ ඝාතනය කරාට පස්සේ ඔවුන් පිළිබඳ මේ වාර්තාවේ කුමක්ද සඳහන් වී තිබෙන්නේ කියලා දැනගන්න. එක්නැගිලකට පැහැරගෙන යාම පිළිබඳ, පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම පිළිබඳ ඔහුගේ බිරිඳ සහ දරුවන්ට යුක්ති සහගත අයිතියක් නැත මේ වාර්තාවේ සඳහන් වී තිබෙන්නේ කුමක්ද කියලා දැනගන්න. එනිසා මේ රාජපක්ෂලාගේ ඉඩම් ආරවුලක් නෙවෙයි. විශේෂයෙන්ම 2015 මේ පාලනය බිඳවැටීම සඳහා පැවති පාලනය බිඳවැටීම සඳහා ප්‍රධානම හේතු සාධක වූ කරුණු ඒ පිළිබඳ ගොඩනගී තිබුණු අපරාධ නඩු ඒ පිළිබඳ ගොඩනගී තිබෙන අල්ලස්සෝ දූෂණ කොමිසම සභා පනත යටතේ නඩු ඉවත් කර ගැනීම සඳහා නිර්දේශයක් තිබෙනවා. හැබැයි ජනතාව දන්නේ නැහැ. ඒ නිසා ජනතාවට යුක්ති සහගත අයිතියක් තිබෙනවා මෙම වාර්තාව දැනගන්න. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අපි කියන්නේ එය ජනාධිපති ලේකම් කාර්යාලය හමස් පෙට්ටියේ බහලා
සංගවා තබන්න ඔහුට අයිතියක් නෑ. මේ ඔබගේ ඉඩම් ආරවුල් පිළිබඳ නඩුවක් නෙවෙයි. මේ රටේ මහජනයාගේ දේපල අවභාවිතාව පිළිබඳ නඩුවක්. මේ ඔබගේ පුද්ගලික ආරවුලක් නෙවෙයි. මේ රටේ පුරවැසියන් ඝාතනය කිරීම පිළිබඳව, පැහැරගෙන යාම පිළිබඳව, අතුරුදහන් පිළිබඳව නඩුවක්. ඒ විස්තර දැනගැනීම අයිතියක් අපිට නැද්ද? ඒ නිසා තව දුරටත් ගෝඨාභය රාජපක්ෂට කිසි යුක්තිසහගත අයිතියක් නැහැ මෙම වාර්තාව සමාජගත කරන්න නැතුව සංගවිලා ඉන්න. තමගේ හමස් පෙට්ටිය බහ ඒ වාර්තාවේ නිර්දේශ තමන්ට වමනා පරිදි හිතුවක්කාර ලෙස ක්‍රියාත්මක කර ගැනීම සඳහා ගෝඨාභයට අයිතියක් නැති බව ගෝඨාභය මතක තබා ගත යුතුයි. ඔහු මේ රටේ පුරවැසියන්ගේ ඡන්දෙන් බලයට පත් වූ කෙනෙක් බව ඔහු මතක තබා ගත යුතුයි. ඔහුට පරම්පරාවෙන් ලැබෙන නේද රාජ ඔටුන්න හිමි නොවූ බවත් ඔහු මතක තබා ගත යුතුයි. ඊළඟ මේ චෝදනාවන් හිට අපිට ඉදිරිපත් කොට තිබෙන චෝදනාවන් දැන් සමහර අය මා දැක්කා මේ ඇයි කලබල වෙන්නේ නේද වරදක් කරලා නැත්තම් බය වෙන්න ඕනේ නෑනේ. අපි බය නෑ. හැබැයි යුක්තිසහගත අයිතියක් තිබෙන මේ වාර්තාව දැනගන්න. ඒ වගේම අපිට තියෙනවා මේ පිළිබඳව කුතුහලයක් හා සැකයක්. මොකද අපි මේ රාජ්‍ය යාන්ත්‍රණය ගොඩනගා තිබෙන විධිමත් යාන්ත්‍රණයට අපි මුහුණ දෙන්න ලෑස්ති. පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද පරීක්ෂණයක් කරනවා නම් ඒ පරීක්ෂණයට අපි නිර්භයව මුහුණ දෙන්න ලෑස්ති. ඒ පරීක්ෂණයේ තොරතුරු මත නීතිපති දෙපාර්තමේන්තුව නඩුවක් ගොනු කරනවා නම් එවැනි නඩු කෘත්‍යයකට අපි මුහුණ දෙන්න ලෑස්ති. ඒ අධිකරණයේ වග විභාගයට ලක් කරනවා නම් එම නඩුව එම අධිකරණයට ගිහිල්ලා එම නඩුවේ අපේ පාර්ශ්වය වෙනුවෙන් අපි කරුණු ඉදිරිපත් කරන්න ලෑස්ති. ඒක තමයි විධිමත් ක්‍රියාපිළිවෙත. පරීක්ෂණ කරන ආයතන නඩු ගොනු කරන නීතිපති දෙපාර්තමේන්තුව නඩු වග විභාගයට ලක් කරන අධිකරණය අපි මේ විධිමත් යාන්ත්‍රණයට කැමති මිනිස්සු. ඒ විධිමත් යාන්ත්‍රණයට මුහුණ දෙන්න ලෑස්ති මිනිස්සු. මොකද අප අපරාධ කරපු මිනිස්සු නෙවෙයි. මහජනයාගේ දීපල සතයක් වංචා කරපු මිනිස්සු නෙවෙයි. ඒ නිසා එවැනි විධිමත් යාන්ත්‍රණයට අපි කිසි බයක් සැකක් නැතුව මුහුණ දෙන්න ලෑස්ති. අපි ලෙඩ වෙලා සිංගප්පූරු පනින්න හරි. හරිද? දැන් ඔබ දන්නවනේ කොහොමද බේරුනේ කියන්නේ. නේද? ජනාධිපති වෙලා අවුරුදු එකමාරයි. මං හිතන්නේ එක දවසක්වත් ආය අසනීප වුණා කියලා. ඒකට එතුමට වැඩිපුර අසනීපුනේ මේ ජනාධිපති වෙන්න කලින් නඩු තියෙන කාලේ. ඒතකොට එතුමාගේ ලෙඩේට බෙහෙත වෙලා තියෙන ජනාධිපතිකම. මොකද ජනාධිපතිකම ලැබුණාට පස්සේ මුක්තිය ලැබුණා. මුක්තිය ලැබුණාම නඩුව අයින් වුණා. ලෙඩේ හොඳ වුණා. අපි එහෙම අධිකරණයට කට්ටි පනින්න සූදානම් මිනිස්සු නෙවෙයි. අපි බොරු ලෙඩ අරගෙන රට දාලා පලා යන සූදානම් මිනිස්සු නෙවෙයි. අපි විධිමත් අධිකරණ ක්‍රියාවලියකට විධිමත් අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දෙන්න ලෑස්ති. හැබැයි ඒ විධිමත් අධිකරණ ක්‍රියාවලියක් නොමැතිව එළි ගෝඨාභය රාජපක්ෂගේ සිතංගේ පරිදි අටවා ගන්නා ලද කැකිල්ල කොමිසම් වලින් ඒ තීන්දුව වලට යටත් වෙන සූදානම් නොවන බවත් ගෝඨාභය රාජපක්ෂ මතක තබා ගත යුතුයි. ඒ නිසා අපි නැවතත් කියන්නේ මේ වාර්තාව සමාජගත කරන්න ඕන. ඒ වාර්තාව අපිට දැනගන්න අයිතියක් තිබෙනවා. ඒ වාර්තාවේ තිබෙන්නේ මේ රටේ සමාජ අපරාධ. ඒ වාර්තාවේ තිබෙන්නේ මේ රටේ මහජනයාගේ දීපල කොල්ල කරන ලද නඩු පිළිබඳ වාර්තාව. ඒ වාර්තාව සඳහා වියදම් කරන ලදී මේ රටේ මහජනයාගේ ධනය. ඒ නිසා යුක්තිසහගත අයිතියක් තියෙන වාර්තාව අපිට දැනගන්න. වාර්තාව සංගවිම්මීම් දෙසැම්බර් 8 වාර්තාව ඉදිරිපත් කරේ. දැන් මාස 3කට ආසන්න කාලයක් නේ. තවත් සතියේ තියෙන මාස 3කට. මාස 3කට ආසන්න කාලයක් ගත වෙමින් තිබෙනවා. හැබැයි තාමත් මේ වාර්තාව සංගවගෙන ඉන්නේ කුමක් වෙනුවෙන්ද? ඔවුන් දන්නවා මේ වාර්තාවේ අයින් කරගන්න තියෙන අපරාධ නඩු දිහා බලපුවාම, දූෂිත නඩු දිහා බලපුවාම මේ සංගවීමේ වමනාවක් තිබෙනවා. ඒ නිසා අපි නැවතත් බල කරන්නේ මෙම දේශපාලන පරිගැනීම් පිළිබඳ කොමිසම් සභා වාර්තාව සමාජගත කරන්න. ඒ වගේම ඒ අනීතික ක්‍රියාවලියට විරුද්ධව ඒ අනීතික ක්‍රියාවලිය ඒ අපේ විශේෂයෙන්ම විශේෂ ජනාධිපති කොමිසම් සභාව 1978 රාජ්‍ය සභාව විසින් සම්මත කරන ලද
අවුරුදු 43ක් පැරණි පනතක්. ඒ පනත ඒ පනතට අනුව ලංකාවේ ක්‍රියාත්මක වෙලා තියෙන එක අවස්ථාවක් විතරයි ඒත් 1978 සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජායිතිය අහෝසි කිරීම. ඒතර ඒක රාජ සභාව විසින් සම්මත කරලා ද පනතක් ලංකාවේ එක පාරක් පමණක් භාවිතවට ළඟන පනතක් සිරිමාව බණ්ඩාරනායකගේ ඇතුළු කණ්ඩායම ප්‍රජායිතිය අහෝසි කිරීම සඳහා සකස් කළ ද පනතක් සිරිමාව බණ්ඩාරනායකගේ ප්‍රජායිතිය අහෝසි කිරීම. ඒ අපේ රටේ දේශපාලන කළු පැල්ලමක් ලෙස ඉතිහාස ගත වී තිබෙන සිද්ධිය. මහින්ද රාජපක්ෂ මහතාද නියෝජනය කරන ඔහුගේ ආණ්ඩුව විසින් ඒ සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජායිතිය අහෝසි කිරීම පිළිබඳව එදා ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව ගනු ලැබූ තීන්දුව හෙලා දැකලා මහින්ද රාජපක්ෂලා පාර්ලිමේන්තුවේ යෝජනාව සම්මත කරා. අන්නේ පැරණි යල්පිනු ලංකාවේ එකපාරක් භාවිතවට ගනු ලැබූ කළු ඉතිහාසයක් තිබෙන ඒ වැරදි කියලා මහින්ද රාජපක්ෂ මහත්මයාම පාර්ලිමේන්තුවේ හෙලා දැකලා යෝජනාව සම්මත කරපු අන්නේ පැරණි පනත තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දැන් අපිට විරුද්ධ ක්‍රියාත්මක කරන්න පටන් ගන්න තියෙන්නේ. හරිද? මා කියන්නේ ඒ නිසා එවැනි කැලෑපන්නේ ක්‍රියාවලියකට අපි යටත් වෙන්න සූදානම් නැහැ. ඒ නිසා මේට එරෙහිව ගොඩනැගිය හැකි මහජන මතයත් ඒ වගේම මේට විරුද්ධව අධිකරණයේ වෙත යාමට අපි බලාපොරොත්තු වෙනවා. මේ සතියේ බොහෝ දුරට අපි අධිකරණ ක්‍රියාවලියට අවතීර්ණ වෙන්න බලාපොරොත්තු වෙනවා. මේ අනීතික ක්‍රියාවලියට විරුද්ධව. එනිසා අනීතික ක්‍රියාවලියට කවුරු යටත් වුණා? කවුරු බය කරලා තියාගත්තත් ඒ අනීතික ක්‍රියාවලියට මාහු මගේ පක්ෂය හෝ යටත් නොවන බව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දැනගත යුතුයි. ඊළඟ මට ඔබගේ අවධානය යොමු කරන්න තිබෙන්නේ මේ එන්නත්කරණය පිළිබඳ ප්‍රශ්නය. අපි මේ කොවිඩ් වෛරසය පාලනය කිරීම සඳහා තිබෙන විද්‍යාත්මක ප්‍රවේශය මෙම එන්නත්කරණය බව 100% පිළිගන්න දේශපාලන ව්‍යාපාරය. අපි කාලියම්මගේ පැණි පස්සේ දීපු දේශපාලන ව්‍යාපාරයක් නොවේ. අපි එලියන්ත වයිට්ලගේ මන්ත්‍ර පස්සේ දූපු දේශපාලන ව්‍යාපාරයක් නොවේ. අපි හැම වෙලාවම විද්‍යාත්මක තොරතුරු විද්‍යාත්මක සාධක මත මෙම කොවිඩ් වසංගතයේ මැඩ පැවැත්විය යුතුයි කියලා විශ්වාස කරන ලද දේශපාලන ව්‍යාපාරයක්. ඒ සඳහා අපේ අවුරුදු 2100ක් පැරණි හෙළ වෙදකමේ දේශීය වෙදකමේ අංග උපාංග වයිට්ටෝරු තිබෙනවා නම් ඒවත් අපිට පිළිගත හැකියි. හැබැයි ඒවා මේ කුණ්ඩල කේසි වරම් වලින් නේද ගඟට කලහලන හරි කාලිමෑණියන්ගේ වරම් වලින් පැණි හදන හරි මිත්‍යාව නෙවෙයි. එනිසා එවැනි දේශීය වෙදකමකින් එකක් හොයාගන්නේ නම් අපි ඒකටත් පක්ෂපාතී. නමුත් මේ මොහොත වලට විද්‍යාත්මක තහවුරු වී තිබෙන්නේ මෙම වෛරසයේ තුරන් කළ හැකි වන්නේ එන්නත්කරණයෙන් පමණක් බව. මා දැක්කා හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජයසිංහ මහත්මයා ප්‍රකාශ කළා තිබුණා මේ එන්නත්කරණය අපේ රටෙන් මුළුමනින්ම පාලනය කිරීම සඳහා අවම වශයෙන් 70%කටවත් එන්නත් ලබා දිය යුතුයි කියන එක. ඒක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් මතය. එන්නේ 70%කට. කොට බිලියන 8කට ආසන්න ජනගහනයක් ඉන්නවා. තමාරක් වගේ. ඒකෙන් 70%ක් කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් නේද? බිලියන 5 ඉක්මව. එතකොට අපේ රටේ මේ එන්නත් සමාගම් විසින් එක් අවස්ථාවක් සඳහා බිලියන 5ක් එන්නත් නිෂ්පාදනය කළ යුතුයි. අවස්ථා දෙකක් ලබා දීම සඳහා බිලියන 10ක් එන්නත් නිර්මාණය කළ එන්නත් නිෂ්පාදනය කළ යුතු විශාල අමාරු කාර්යයක්. ඒ නිසා එන්නත් නිෂ්පාදන ක්‍රියාවලියත් ඒ වගේම අපි වෙනි පරිධියේ පිහිටි රාජ්‍යයන්ට එම එන්නත් ලබා ගැනීමේ දුෂ්කරතාවයත් කල්පනා කරලා බලපුවාම ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම එන්නත් ලබා දීම සඳහා වූ මාර්ගෝපදේශනයක් සකස් කරා. එයි මාර්ගෝපදේශනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අර 70%ම එන්නත් කරන අපිට එක විට ලබා දෙන්න පුළුවන්. ආසන වශයෙන් ගත්තොත් අපේ රටේ නම් 1,40,00,000ක් ඕන එක්වරක් වෙනුවෙන්
අවස්ථා දෙක වෙනුවෙන් 2,80,00,000ක් වුණා. ඒ කියන්නේ ලක්ෂ 280ක් වුණා. ලක්ෂ 280ම එක විට අපිට ආනයනය කරනවා නම් අපිට එන්නත් කරන මාර්ගෝපදේශන වැඩපිළිවෙලක් ඕනේ කෙලවර ඉඳන් පටන්ගෙන ගහගෙන යන්න තියෙනවා. හැබැයි මා හිතන්නේ නෑ ලක්ෂ 280ක් අපිට කෙටි කාලයක් ඇතුළත ලබාගත හැකි වේවි කියලා. මොකද දැන්ටමත් අපි අරන් තියෙන්නේ ලක්ෂ 10යි. එහෙමනම් ලෝකෙට වගේම ලංකාවටත් එම කුඩා එන්නත් කරන ප්‍රමාණයක් එනකොට එම එන්නත් ලබා දීම සඳහා මාර්ගෝපදේශන ක්‍රියාවලියක් අවශ්‍ය වුණා. WHO එක ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දී තිබෙන නිර්දේශයන්ට අනුරූපී වන පරිදි මාර්ගෝපදේශන ක්‍රියාවලියක් ලංකාවේ සකස් කරා. විශේෂයෙන්ම එය සකස් කිරීමේදී අපි දන්නවා අපේ රටේ ඒ සඳහා තිබෙන පිළිගත් ආයතනයන් වන බෝවෙන රෝග සඳහා ජාතික උපදේශක කමිටුවත් ජාතික ප්‍රතිශක්තිකරණ තාක්ෂණික උපදේශක කමිටුවත් මේ දෙක විසින් ජාතික එන්නත් කරන වැඩපිළිවෙලක් පහුගිය ජනවාරි මාසයේ 15 වෙනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දෙන්න ලැබුවා. ඒ විතරක් නෙවෙයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අප වෙත ලබා දෙන්න නියමිත 20%ක වැනි නොමිලේ ලබා දෙන්න එන්නත් ප්‍රමාණය ලබා දීම සඳහාත් මෙම මාර්ගෝපදේශන ක්‍රියා යෝජනාවලිය ලෝක සෞඛ්‍ය සංවිධානයට යවුවා. අපි දන්නවා මේ එන්නත් මුළුමනින්ම ලංකාවේ කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා 70%කට ලබා දිය යුතුයි. එහෙත් එක විට 70%කට ලබා දෙන්න බැරි නිසා ලක්ෂ 5, 10, 20 වගේ ප්‍රමාණයන් එනකොට ඒ ප්‍රමාණයන් ලබා දෙන්නේ කොහොමද කියන එක පිළිබඳ තමයි මේ මාර්ගෝපදේශන ක්‍රියාවලිය ඕන වුනේ. එතකොට සැලකිල්ලක් කර ලෝක සෞඛ්‍ය සංවිධානය සැලකිල්ලක් කරපු කතාව තමයි කුඩා කොටස් ලබා දීමෙන් මෙම එන්නත තුරන් මෙම කොවිඩ් වසංගතය තුරන් කරන්න බෑ. හැබැයි එහෙනම් ලක්ෂ 5,000 වගේ ප්‍රමාණයන් එනකොට එය අපි උපයෝග කරගන්න ඕන මරණ ප්‍රමාණය අඩු කරගන්න. ලක්ෂ 5ක් ආවයි ලක්ෂ 5කට එන්නත් කරණය කරයි කියලා කොවිඩ් වසංගතය තුරන් වෙන්නේ නැහැ. ලක්ෂ 10කට එන්නත් කරණය කරයි කියලා කොවිඩ් වසංගතය තුරන් වෙන්නේ නැහැ. ඉතින් කොවිඩ් වසංගතය තුරන් වීම සඳහා තුරන් කිරීම සඳහා 70%ක් එන්නත් කරන්නේ ඕන. හැබැයි කුඩා කොටස් උපයෝග කරගන්නවා ලක්ෂ 5, 10, 15 වගේ එනකොට මරණ ප්‍රමාණය අඩු කරගන්න. එනිසා අපේ ජාතික එන්නත් කරන සැලැස්ම හැදුවේ අන්නෙම මරණ ප්‍රමාණය අඩු කර ගැනීම ඉලක්කය. ඒ ඉලක්කයේදී ජාතික එන්නත් කරන සැලැස්ම ඉස්සරළම කිව්වා සෞඛ්‍ය අංශ වලට ලබා දී යුතුයි. ප්‍රමුඛතම. ඇයි? සෞඛ්‍ය අංශ කඩා වැටුනොත් මරණ ප්‍රමාණය වැඩි වෙනවා. ඊළඟ කිව්වා COVID-19 වැළැක්වීමේ ක්‍රියාකාරකම් වලට ඍජුව සම්බන්ධ වූවන්ට මේ ලබා දිය යුතුයි. හමුදාව, පොලිසිය, PHJ මහතුරු වැනි ඒ කණ්ඩායමට. මොකද ඒ කණ්ඩායමට මේ රෝගය වැළඳිලා අකර්මණ්‍ය වුණොත් මරණ ප්‍රමාණය වැඩි වෙනවා. ඊළඟ කිව්වා අවුරුදු 60ට වඩා වැඩි බෝනවන රෝග වලින් පෙළෙන අය. මොකද සාමාන්‍යයෙන් ලෝකෙම දත්ත වලින් පෙන්눔 කරනවා ටිකක් අවුරුදු 60ට වඩා වැඩි වෙනත් නිදන්ගත රෝග වලින් පෙළෙන අය තමයි මේ යාමට වැඩි ඉඩ තියෙන්නේ කියලා. ඔබ දකින්නේ නැති මේ ආණ්ඩුවත් මිය ගියපු හැම කෙනෙක්ම වගේ වාර්තාව සටහන් කරනකොට ඔහුට හෘදාබාධ තිබුණු බව, ඔහු දියවැඩියාවෙන් පිළුණු බව, ඔහු විවිධ රෝග වලින් පිළුණු බව තමයි වාර්තා කරන්නේ. ඒකෙන් කියන්නේ මොකද්ද? එවැනි අය මිය යාමට තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා අපිට ආපු පළවෙනි ලක්ෂ 5 අපි උපයෝග කරගත යුතු වන්නේ සෞඛ්‍ය අංශ කඩා වැටීම වළක්වන්නත් කොවිඩ් එන්නත මේ කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා මැදිහත් වෙන යාන්ත්‍රණය බිඳවැටීම බිඳවට්ටව නොතබා ගන්න තමයි අරමුණ. ඊළඟ තමයි අවුරුදු 60ට වඩා වැඩි නිදන්ගත රෝග තිබෙන අය, ඒ වගේම අවුරුදු 60ට වඩා වැඩි අය නිදන්ගත රෝග තිබෙන අය. ඒ තමයි ඊළඟ අවදානම තිබෙන්නේ. ඒක තමයි ජාතික එන්නත් කරන සැලැස්ම. හැබැයි අද ඒ සැලැස්මට මොකද සිදු වී තිබෙන්නේ? ඔබ දැක්කොත් මේ ඉරිදා පුවත්පත්වල වාර්තා කරලා තිබෙන්නේ මොකක්ද? මේ 21 පෙබරවාරි මේ 21 මේ 28 වෙනි ඉරිදා පුවත්පත අද පත්තරේ ලංකාදීප එන්නත් විදින්නත් ප්‍රභූ ලැයිස්තු
දැන් අපි අහනවා ජාතික එන්නත් කරන සැලැස්ම ප්‍රභූ කණ්ඩායමක් කියලා එකක් හිටියේ නෑ. ජාතික එන්නත් කරන සැලැස්ම තිබුණේ කාටද? සෞඛ්‍ය අංශේ ක්‍රියාධාරීන්ට ඒ සෞඛ්‍ය අංශයටත් කොවිඩ් වසංගතය මර්ධනය කිරීම සඳහා මැදිහත් වෙන කණ්ඩායම් වලටත් අවුරුදු 60ට වඩා වැඩි අයටත් නිදන්ගත රෝග වලින් පෙළෙන අයටත්. ඒක තමයි සැලැස්ම. ප්‍රමුඛතා ලැයිස්තු. හැබැයි එන්නත් විදින්නත් ප්‍රභූ ලැයිස්තුව. ඔක්කොටම කලින් മന്ത്രിවරුන්ට. මා පිළිගන්න മന്ത്രിවරුන්ගෙත් 60ට වඩා වැඩි අය. හොඳයි ප්‍රමුඛතාවයකට එනවා. නිදන්ගත රෝග වලින් පෙළෙන අය ප්‍රමුඛතාවයකට එනවා. ඔව් മന്ത്രി කෙනෙක් නෙවෙයි. හැබැයි අපේ රටේ මොකද වෙන්නේ? පාර්ලිමේන්තු മന്ത്രിකම ප්‍රමුඛතාවයට එනවා. මොන අසිෂ්ඨ පාලකයද මේගොල්ලෝ? එන්නත් කරනා වගේ. ඒ කියන්නේ මේ කොවිඩ් වසංගතේ මේ යාමට වැළඳුනොත් වැඩිපුර මේ යාමට ඉඩකඩ තිබෙන අයති හිටියදී ඒ අයගෙන් ඡන්දය අරගෙන පාර්ලිමේන්තුවට ආපු කෙනා ඉක්මනින් ගිහිල්ලා ගහ ගන්න තරම් මොනතරම් මුග්ධ මනසක් තියෙන മന്ത്രിවරුද කියලා ඔබ තේරුම් ගන්න. මම මේ කියන්නේ එන්නත් කරන්නේ ප්‍රතික්ෂේප කිරීම නොවේ. පුද්ගලිකව මා ගත්තොත් මගේ අපේ පක්ෂය ගත්තොත් විදගත්තේ නැහැ. එයි මා දන්නවා මෙම ජාතික එන්නත් කරන ලැයිස්තුවේ මම ඉන්නේ ගොඩක් යටින්. හැබැයි මගේ අවස්ථාව එළඹුණු වහම මා එන්නත් කරන්නේ ලබා ගන්නවා. මොකද මා අපේ පක්ෂ විශ්වාස කරනවා මේකටනේ විද්‍යාත්මක ප්‍රවේශයම තමයි මෙම එන්නත් කරණය ලබා දී. ඒ නිසා ඒකට මා පුරවැසියෙකුට මා එක දායක වෙනවා. හැබැයි මා දායක විත්තේ කොතනද? මට മന്ത്രിවරයෙක් ලෙස ලැබෙන වරප්‍රසාද උපයෝග කරගෙන නෙවෙයි. මම යට යොමු යුතු වන්නේ මට ලැබිය යුතු අවස්ථාවේදී. හැබැයි මොකද්ද කරේ? මෙම එන්නත් කරන විදිහට ප්‍රභූ ලැයිස්තු යදුනා. මේ නුගේගොඩ කෝට්ට ප්‍රදේශව බලන් හිටියන. පැය 5-6 සාමාන්‍ය පුරවැසියන් පොලිමේනකොට විවිධ සබත්තා මත විවිධ කණ්ඩායම් ඇවිල්ලා හොරපාරෙන් එන්නත් විදගෙන යනවා. පැය 5-6 රස්තිය අදින සාමාන්‍ය මිනිස්සු. ඊළඟ මොකද කරේ මේ ගම්පහ PHL මේ සෙනසුරදා පත්තරේ. එන්නත් දීමෙන් ඉවත් වෙති. හිටියටිය තීරණ වෙනස් කරනවා. PHI මහතුරු කියනවා. මේ මැඩ පැවැත්වීම සඳහා ඉන්න මහතුරු කියනවා. එන්නත් දීමෙන් ඉවත් වෙති හිටියටිය තීරණ වෙනස් කරනවා. ගම්පහ PHIලා ඉවත් වෙනවා කියලා කියනවා. මොකද මේ සිද්ධ වෙලා තිබුණේ? ඊළඟ ගත්තොත් මේ දේශීය පුවත්පතේ වාර්තාවක් මේ ඉරිදා. හත් පොලේ ගාගත් එන්නත් පැටිකිරී. ඒ වගේම මේ ආණ්ඩුව ගෙනීම සඳහා විශාල කාර්යයක් කරපු අපේ මුරුත්තෙට්ටුව හාමුදුරුවෝ කියනවා කොළඹ එන්නත් වැඩේ අවුල් වෙලා. මේ කියන්නේ හෙද සංගමේ සභාපතිවරයා හැටියට. මම හාමුදුරුවෝ වහන්සේ වඩා උන්වහන්සේ මෙතන ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා හෙද සංගමේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. කොළඹ එන්නත් වැඩේ අවුල් වෙලා. ඔබ හිතන්න රටම කොවිඩ් වසංගතයකින් ගිලගෙන තිබෙනවා. මේ යාම පිළිබඳ බයක් ඇති වෙලා තිබෙනවා. මේ යාමේ වැඩි අනතුරු වැඩිහිටියන්ට තිබෙනවා. මේ යාමේ වැඩි අනතුරු නිදන්ගත රෝග තිබෙන අයට තිබෙනවා. ඒ සියල්ලන්ටම අපිට එන්නත් ලබා දීම සඳහා එන්නත් ප්‍රමාණයක් නැහැ. මොකද්ද කළ යුතු වන්නේ? ශිෂ්ට සම්පන්න සමාජයක කළ යුතු වන්නේ මේ යාමට වැඩි ඉඩකඩ තිබෙන අය වැඩි ප්‍රමුඛතාවයකින් එන්නත් කරන්නට යොදවන්න. හිටි 60ට උඩ අයින් කරලා 30යි 60යි අතර කියනවා. පහුගියද 30යි 60යි අතර කියනවා. ඊට පස්සේ ආයෙ කියන 60ට උඩින් කියලා. ආයෙත් කියන රෝග තියන අය කියනවා. ආයෙ හවසට ස්පීකර් එකක් බැඳගෙන යනවා. මොකද මේ වෙලාව තිබෙන්නේ? අඩුම තරමේ මේ ලක්ෂ 5ක එන්නත් කරණේවත් විධිමත් වැඩ පිළිලක් කරගන්න බැරි වුණා. තව ලක්ෂ 5ක් ආපු බව වාර්තා වෙනවා. ඉදිරියේදී එනවා අපි කියන්නේ. වහාම ආණ්ඩුව තමන්ගේ ගජ මිතුරන්ට මා දන්න සමහර අය SMS එක යවලා කොහෙන්ද එන්නත් ගහන්නේ මටත් පුළුවන් ද යස් සර් කියලා ගෙන්නගෙන ගැව්වා. මේ කොළඹවටවත් නෙවෙයි. මම දන්න එන්නත් විදි. ආණ්ඩුවේ ප්‍රබලයින්ට SMS එකක් ගහනවා මට එන්නත ලබා ගත හැකිද? අවසර ඔයා එන්න කියලා ගහගෙන තියෙනවා. ඔබ හිතන්නේ මේක මා කියන්නේ ඔබ සමෘද්ධිය බෙදනකොට තමන්ගේ දේශපාලන උපයෝග කරගෙන තියෙනවා. හරි. පාසල් වල ළමයි දානකොට දේශපාලන උපයෝග කරගෙන තියෙනවා. වැරදි. ඒත් ඒක සිද්ධ වෙනවා කමක් නැහැ කිව්වොත්. හොඳ නෙවෙයි නමුත් සිද්ධ වෙනවා. හැබැයි ඔබ හිතනවාද මරණය පිළිබඳව වැඩි අවධානමක් තියෙන පුරවැසියන් සිටියදී තමන්ගේ යාළුකම් මත, තමන්ගේ මිත්‍රකම් මත, තමන්ට තිබෙන ප්‍රභූත්වය මත
තමන්ගේ වරප්‍රසාද මත එන්නත් ලබා ගැනීම මොන ශිෂ්ට සමාජයක් අගය කළ යුතුද? මා හිතනවා අශිෂ්ටම සමාජයකට තමයි මේක උපයෝගී වන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරන්නේ එන්නත්කරණය සඳහා අදාළ ආයතන විසින් සකස් කොට තිබෙන ජාතික එන්නත්කරණ සැලැස්ම වහාම ක්‍රියාවට නගන්න. පාරේ පැය 7-8 රස්තිය අඩු කරන්න එපා. ඒ ලබා දීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් අතර කණ්ඩායම් වලට බෙදමින් ඒ කණ්ඩායම් වලට අනුවංකයක් ලබා දෙමින් ඒ අය කැඳවමින් මේ විදිහට මේක යම් සැලැස්මකට ගිහින් පුරවැසියන් පැය 7-8 මහා අවුවේ මේ දවස්වල ඔබ දන්නවා රස්න ගතියත් වැඩි මහා අවුවේ වේලමින් එන්නතක් ලබා ගැනීම සඳහා දුක් විඳින සිදුවී තිබෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ එකක් වේගයෙන් අපිට අවශ්‍ය වෙන එන්නත් ප්‍රමාණය ලබා ගැනීම සඳහා කටයුතු කරන්න. දෙක මේ සඳහා ජාතික සැලැස්මක් හදන්න. ඒ වගේ මා පුරවැසියන් ඉල්ලා සිටින්නේ. මා හිතනවා මෙම මීට පෙර තිබුණු වෛරස් වගේම කොවිඩ් වෛරසයත් අපිට තුරන් කිරීම හෝ පූර්ණ පාලිත තත්වයකට ගෙන හැකි වන්නේ එන්නතක් ක්‍රියාවලිය කරා පමණයි. ඒ නිසා පුරවැසියන්ගුත් අපි ඉල්ලා හිටිනවා ඔබ සක්‍රීයව ඔබට ලැබෙන පළමු හිමිකම අවස්ථාවේදී එන්නත ලබා ගැනීමට කටයුතු කරන්න. කිසි කෙනෙක් බියෙන් සැඟවිලා අතහැර දාන්න එපා. මොකද ආණ්ඩුව මම ඔබට කියන්න. ආණ්ඩුව පැණි ප්‍රොමෝට් කරපු තරම් එන්නත් ප්‍රොමෝට් කරන්නේ නැහැ. පැණිය නොගියපු තැනක් තියෙනවා. පැණිය පාර්ලිමේන්තුවට එනවා. පැණිය ජනාධිපති ගාවට එනවා. පැණිය ටීවී නාලිකාවලට එනවා. නේ ටීවී නාලිකාවල මං හිතන්නේ නේද ප්‍රධාන ශීර්ෂ පාඨ බවට පත් වෙනවා. එක නාලිකාවක මා දැක්ක ප්‍රධාන ප්‍රෝග්‍රෑම් බවට පත් වෙනවා පැණිය. හරිද? සෞඛ්‍ය අමාත්‍යතුමියට එනවා. නේද? ඉතින් පැණිය සමාජගත කරන්න කරපු ඒ සමාජී දක්වපු අවධානය දැක්වීම සඳහා හදපු ව්‍යාපාරයයි එන්නත පිළිබඳව සමාජයේ සැක සංකා දුරු කරමින් එන්නත ලබා ගැනීම සඳහා දරන ප්‍රයත්න අතර විශාල පරස්පරයක් තිබෙනවා. එන්නත වාර්තාකරණයේදී ටිකක් තියෙන එන්නතට නිකම් පසුබාන මනෝභාවයක් ගොඩනැගීම තමයි ආණ්ඩු උපක්‍රම බවට පත් වී තිබෙන බව අපිට පේන්නේ. ඒ නිසා මා රටේ පුරවැසියන් ඉල්ලා හිටින්නේ ඒක මගේ නිර්දේශයක් නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳ විශේෂඥ කණ්ඩායම් ඔවුන් සොයාගන්න ලද පරීක්ෂණ කරන ලද ප්‍රායෝගික පරීක්ෂණ මේ සියල්ල හරහා ඔවුන් විද්‍යාත්මක හඳුන්වා දී තිබෙනවා මෙය පාලිත තත්වයකට ගෙන හැකි වන්නේ එන්නත්කරණය හරහා තුරන් කිරීම හෝ පාලිත තත්වයකට ගෙන හැකි වන්නේ එන්නත්කරණය හරහා. ඒ නිසා මා හිතනවා විද්‍යාත්මක ප්‍රවේශයට අපේ රටේ පුරවැසියන් යොමු වෙන්න. ඒ නිසා හැමදෙනාම මා ඔබට කිව්වේ එකයි මම සමගගේ පක්ෂ කිසිවෙක් එන්නත ප්‍රතික්ෂේප කොට නැහැ. මා දැක සමහර අය ඒක වැරදි අර්ථකථනයක් හදමින් තිබෙනවා. අප එන්නත ප්‍රතික්ෂේප කොට නෙවෙයි තිබෙන්නේ. මාහට එන්නත ලබා ගැනීම සඳහා මාගේ හිමිකම ලැබෙන පළමු අවස්ථාවේදී මා එන්නත ලබා ගන්න. හැබැයි ජාතික එන්නත් කරන සැලැස්මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියලා කැටගරියක් තිබුණේ නැහැ. ඒ නිසා මන්ත්‍රීවරයා කියන එකට වරප්‍රසාදයක් ලෙස එන්නත ලබා ගැනීම අප විසින් බැහැර කොට තිබෙනවා. එන්නත ලබා ගැනීම වරප්‍රසාදයක් නෙවෙයි. එන්නත ලබා ගැනීම හිමිකම. එන්නත් කරන ලබා ගැනීමේදී ඔහු ජනාධිපතිවරයාද, ඔහු අග්‍රාමාත්‍යවරයාද, ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ද, ඔහු ප්‍රභූවරයෙක්ද, ඔහු ශක්තිමත් ව්‍යාපාරිකයෙක්ද, එසේ නැත්නම් ඔහු ගමේ සාමාන්‍ය අහිංසක පුරවැසියෙක්ද, පැල්පත් වාසියෙක්ද කියන ભેදකින් තොරව හැම කෙනාට සමාන හිමිකමක් තිබෙනවා. එන්නත් කරණයේදී තහවුරු කොට තිබෙන්නේ සමාන හිමිකම. ඒ තමන්ගේ ධනය බලය වරප්‍රසාද මත ලැබෙන හිමිකමක් බවට පත් වෙන යුතුයි. ඒ නිසා එන්නත් කරන ජාතික සැලැස්මට අනුරූපී වන පරිදි අපට මේ හිමිකම ලැබෙන අවස්ථාවේදී අපි එන්නත ලබා ගන්නවා. මා සියලු පරිවර්තයන් ඉල්ලා හිටින්නේ ඔබට හිමිකම ලැබෙන පළමු අවස්ථාවේදී එම එන්නත ලබා ගැනීම සඳහා කටයුතු කරන්න කියලා ඉල්ලීමත් මේ අවස්ථාවේදී පොදු පුරවැසියන් අපිට කරන්න තිබෙනවා. ඉතින් මේ කරුණු කීපය තමයි ඔබට ඉදිරිපත් කරන්න තිබුණේ. ඊට අමතරව යමක් තිබෙනවා නම් ඔබට දැනගන්න පුළුවන්. දැන් මේ ඉන්දරගෙන සඳහන් කරන නිසා තමයි අන්තර්ජාලයේ වාර්තාවක් තියෙනවා මම විද්‍යාලයට උනන එන්න සමග කරන නිසා පැසිව ආජාක්ෂ මහත්මයා ප්‍රකාශ කරලා තියෙනවා
මේ ඉන්නත ලබා දීමේදී මේකේ දේශපාලන වාසියක් ලබා ගන්න උපරිම උත්සාහ කරන්න කියලා. ඒ කියන්නේ ඉන්න ලබා දෙන තැන් වල පෝස්ටර් බෑනර් වගේ දේවල් මේ ගහන්න කියනවා. ඒකත් එක මට සැකයක් වෙනවා. දැන් අංගම් මේ ජාත්‍යන්තරව එනවා ඉන්න තොගයක් අපේට. මේ ඉන්න තොගේ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ කොළඹ නෙමෙයි පිට පළාත් වලට. මේකයි ඒකට යම් සම්බන්ධතාවයක් තියෙනවා. විශේෂයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන් විසින් ලබා දෙනු ලබන 20% නොමිලේ එන්නත් ප්‍රමාණය සඳහා මාර්ගෝපදේශනයක් ඉල්ලා සිට ගයිඩ්ලයින් ඉල්ලා හිටියා. ඒ තමයි පහුගිය ජනවාරි මාසයේ 15 වෙනිදා ඊට අදාළ ආයතනයන් විසින් එම මාර්ගෝපදේශන ලබා දී තිබෙනවා. එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අපිට ලබා දෙන එම නොමිලේ ලැබෙන තාම ලැබිලා නැහැ. නමුත් ඒ ලැබෙන එන්නත ලැබෙන්නේ මාර්ගෝපදේශන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරොත් පමණයි. ඒ වගේම මේ ආණ්ඩුව සහ පැවති හැම ආණ්ඩුවක්ම ඒ කිසිවක් ජනතාවගේ අයිතිවාසිකම් ජනතාවගේ හිමිකම් ලෙස නෙවෙයි ජනතාවට ඒත්තු ගන්නන්නේ. ඒ ජනතාවට ඒත්තු ගන්නන්නේ දේශපාලකයන් විසින් ලබා දෙනු ලබන වරප්‍රසාදයන් ලෙස. ගමේ පාර හැදුවොත් දේශපාලකයෙක්ගේ වැඩක්. ගමක් තියෙනවා නම් පාරක් ලබා ගැනීම පුරවැසියාගේ අයිතියක්. හැබැයි ඒක අයිතියක් නෙවෙයි දේශපාලනය. තමන්ගේ දරුවට පාසුකම් සහිත පාසලක් ලබා ගැනීම එම දෙමෝපියන්ගේ හිමිකමක් සහ අයිතියක්. හැබැයි පාසල් දරුවෙක් දා ගැනීම දේශපාලනය. අද එතෙන්ට ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා එන්නත් කරණයත් බොහෝ දුරට ඒක සමෘද්ධිය ගත්තත් එහෙම. යම් අඩු ආදායම් ලාභීන්ට තමන්ගේ ජීවිතයේ ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය වෙන සමෘද්ධි ප්‍රතිලාභයක් ලබා දිය යුතුයි. ඒ අඩු ආදායම් ලාභීන්ට භාණ්ඩාගාරයෙන් වෙන් කරනු ලබන අයිතියක් සහ හිමිකම. හැබැයි ඒක දේශපාලනය. ඉතින් මේ එන්නතත් අපේ රටේ පුරවැසියන්ගේ අයිතියක් සහ හිමිකම. හැබැයි දැන් මොකද කරන්න හදන්නේ? ඔබ කිව් පරිදිම ඒ උතුරු සත්‍ය මම හිතනවා සත්‍ය වෙන්න පුළුවන්. මොකද අනිත් හැම ක්‍රියාවලියකදී වගේම එන්නත් කරණයක් മന്ത്രിගේ ලියුම් වලට ප්‍රාදේශ සභා മന്ത്രിගේ ඇඳුම්කම් වලට ගමේ සාකා සමිතියේ ලියුම් වලට ලබා දීමේ තත්වයක් ඇති විය හැකියි. ඒ නිසා තමයි බැනර් දාන්න, ඡන්ද ලකුණු පෙන්වන්න, සුබ පැතුම් දාන්න. මම හිතනවා මෙවැනි ආන්නේ මේ රටේ අධ්‍යාත්මයක් තිබෙන, දැනුමක් තිබෙන, ලෝකයේ සිදුවෙන සිදුවීම් පිළිබඳව අවබෝධයක් තිබෙන පුරවැසියන් ඉන්නවා. මම ඔබගෙන් අහන්නේ මෙවැනි කාලකන්ණි තීන්දුව ගන්න රාජ්‍ය, මෙවැනි අශිෂ්ට තීන්දුව ගන්න රාජ්‍ය පාලකයන් ප්‍රතික්ෂේප කළ යුතු නැද්ද මේ රට? එනිසා මා හිතන්නේ එන්නක් කරන දේශපාලන කරණයෙන් පෙන්눔 කරන්නේ මේ පාලකයන් වැටී තිබෙන අශිෂ්ටත්වයේ ප්‍රමාණය. ඒක මානවිකව පොන්සලාවෙන් අපිට පළාත් සභා නැතිවෙන එක සඳහන් කරලා තියෙනවා. ජනාධිපතිවරයා මේ වෙනකොට පළාත් සභා නැතිවෙන්නේ සම්බන්ධයෙන් ඉවර ගන්න අදහස් කරන දීමක් වාර්තා වෙනවා. ඔව් මම හිතනවා මෙහෙමයි. ඇත්තටම අපිට මේ දැන් සාමාන්‍ය පුරවැසියන්ට ක්‍රමානුකූලව ඒත්තු ගන්නමින් තිබෙනවා. අපිට යමක් කළ හැකි වන්නේ රටේ ආණ්ඩුව හරහා නෙවෙයි ජිනීව හරහා කියලා. දැන් මුස්ලිම් කොවිඩ් වසංගතයේ හේතු කොටගෙන මිය ගියන් ලද මුස්ලිම් සිරුරු ආදානයේද භූමි දානයේද කියන ප්‍රශ්නය මුල් අවධියේදී කොවිඩ් වසංගතය ආපු මුල් අවධියේදී එය විද්‍යාත්මක ප්‍රශ්නයක්. හැබැයි ඉතා කෙටි කාලයකදී ඒක විද්‍යාත්මක භාවයෙන් එළියට ඇවිල්ලා ඒක දේශපාලන ප්‍රශ්නයක් වුණා. දැන් එතකොට එම පුරවැසියන්ට එම ප්‍රශ්න निराකරණය කරගන්න ඕනේ මොකක් කරාද? එක්ක ඉම්රාන් ખાන් හරහා එක්ක ජිනීවා හරහා. ඒ වගේම පළාත් සභා මැතිවරණ පිළිබඳ උතුරේ සහ නැගෙනහිර තිබෙන උනන්දුව. ඒතර මේ ආණ්ඩු ව්‍යවස්ථාවේ තිබෙන දෙයක්. ඒතර ඒ ආණ්ඩුව එක කරන්නේ නැත්නම් ආණ්ඩුවට සිද්ධ වෙන්නේ මොකක් කරාද? මේ පුරවැසියන් සිද්ධ වෙන්නේ ජිනීවා හරහා එක කරගන්න. ඊළඟ ඔබ ගත්තොත් දැන් ඔය පැහැරගෙන යාම් සහ ඝාතනයන් පිළිබඳ නඩු විශාල ප්‍රමාණයක් මේ දුක්ගැනවිලි විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ පුරවැසියන් කල්පනා කරනවා අපේ රටේ පාලකයන්ට මේක කියලා වැඩක් නැහැ. මේක කියන්න ඕන ජිනීවා වලට කියලා. ඒ නිසා ආණ්ඩුව ක්‍රමානුකූලව අපේ රටේ තිබෙන ආයතන පද්ධතිය කෙරෙහි ජනතාවගේ තිබෙන විශ්වාසය බිඳවට්ටමින් ජාත්‍යන්තර විවිධ බලවේගයන් පිහිට පැතීමට ආණ්ඩුව යොමු කොට තිබෙනවා. ඒ නිසා මා හිතන්නේ පළාත් සභා මැතිවරණ ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතුයි. හැබැයි ජිනීවා නිර්දේශයක් ලෙස පැවැත්වීමට සූදානම් වීම නම්
ඒ තරම් යෝග්‍ය කරුණක් නොවන බව තමයි අපි කියන්නේ. ඒකවලිය මුලින් කරපු ප්‍රකාශයේ යම් කිසි වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා කියන ලංකාවේ වෙලාවට දිනු දින සම්බන්ධයෙන්. අප හිතන්නේ පළමු කොටම ඔබ හිතන්න අපිට එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳවත් එවැනි ජාත්‍යන්තර සංවිධාන පිළිබඳවත් අපිට දේශපාලන අදහසක් තිබෙනවා. ඒ කිසිදු ආයතනයක් ලෝකේ සර්ව සාධාරණ ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒවා යම් බලවත් රාජ්‍යයන්ගේ යටතට දේශපාලන වමනාවට ගැබ්වී තිබෙනවා. එම ආයතනය. හැබැයි එම ආයතනයන්ට හිතුවක්කාර ලෙසම කටයුතු කරන්න බෑ. එම ආයතනයන්ට අපේ රටවල් වලට මැදිහත් වීම සඳහා අවශ්‍ය වෙන පරිසරය නිර්මාණය කරන්නේ කවුද? මේ පාලකයා. උදාහරණයකට ගත්තොත් ඔබ හිතන්න ඔය ජිනීවා වල සාකච්ඡා වෙමින් තිබෙන ප්‍රධාන කරුණු කීපයක් අතර ළමයි පැහැරගෙන ගොස් කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම. දැන් එතකොට අපිට ආණ්ඩුවට ගිහිල්ලා කියන්න පුළුවන් නෑ අපේ රටේ අධිකරණ පද්ධතියක් තිබෙනවා. එම අධිකරණ පරීක්ෂණ කරලා හොඳ පරීක්ෂණ ආයතන තිබෙනවා. එම පරීක්ෂණ ආයතන වලින් පරීක්ෂණ කරලා අධිකරණයට නඩු හැටියට ගොනු කොට තිබෙනවා. ඒ නිසා ඒ අයට අපි යුක්තිය ඉටු කරනවා කියලා කියන්න පුළුවන්. හැබැයි දැන් කියන්න පුළුවන්. දැන් දිනේෂ් ගුණවර්ධන කිව්වොත් ඔව් ළමුන් පැහැරගෙන යාම පිළිබඳ පරීක්ෂණ මාධ්‍යවේදීන්ට පහර දීම පිළිබඳ පරීක්ෂණ සහ නඩු රවිරාජ් ජෝසප් පරාජසිංහ ඝාතනය පිළිබඳ ඔව තමයි ජිනීවා වල වැඩිපුර අවධානය යොමු වෙලා තිබෙන්නේ. ඒ නඩු ජනාධිපතිගේ කොමිෂන් එකකින් අයින් කරන්න තීරණය කළා තිබෙනවා. හැබැයි අපි කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා ඒවා අයින් කරන්න. ඔකට දැන් දිනේෂ්ට කියන්න පුළුවන්. ඒතර මොකද තියෙන්නේ? ඒතර රටේ අධිකරණ පද්ධතිය ජනාධිපතිවරයාගේ කොමිෂන් සභාවක් කරා නම් මෙහි වෙන්නේ. ඔවුන් හිතනවා නෑ එහෙනම් මේ අධිකරණ ක්‍රියාවලිය හරහා ඔවුන්ට යුක්තිය සාධාරණ තිටු වෙන්නේ නෑ. ඔවුන්ගේ මැදිහත් වීමක් අවශ්‍යයි කියලා. ඒ නිසා මේ ආණ්ඩු මේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රතු පාවඩෙල්ල කැඳවනවා. තවත් උදාහරණයක්. දැන් අපි දන්නවා අපේ රටේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම තිබෙනවා. ඒ සඳහා ස්වාධීන මානව හිමිකම් කොමිසම් සභාවක් තිබෙනවා. ස්වාධීන මානව හිමිකම් කොමිසම් සභාවක් තිබෙනවා. ඔබ හැබැයි මානව හිමිකම් කොමිසම් සභාව මහර වෙඩිතබල සිරකරුවන් ඝාතනය කරාට පස්සේ එතනට ගියා. හැබැයි පැය ගණනාවක් එකට ඇතුල් වෙන්න දුන්නේ නැහැ. ඒතර කියන්න පුළුවන් දැන් ඔයගොල්ලෝ මැදිහත් වෙන්න ඕනේ නැහැ. අපිට හොඳ මානව හිමිකම් කොමිසම් සභාවක් තියෙනවා කියලා. දැන් උදාහරණයකට ගත්තොත් විදේශ රාජ්‍ය ඇමති කවුද? තාරක බාලසූරිය. තාරක බාලසූරිය කියනවා අපේ රටේ ඉතාමත් හොඳ මානව හිමිකම් කොමිසම් සභාවක් තිබෙනවා. අපේ රටේ සිද්ධ වන මානව හිමිකම් උල්ලංඝනය කිරීම සඳහා එම මානව හිමිකම් කොමිසම් සභාවට වග විභාග ලක් කළ හැකියි. එහෙන් අහනවා එහි සභාපති කවුද කියලා. කවුද? එහි සභාපති ජගත් බාලසූරිය. ඒ කියන්නේ කාගේද? තාරක බාලසූරියගේ තාත්තා. එයා මානව හිමිකම් කොමිසම් සභාවේ සභාපති. එයා කවුද? පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්. එයාගේ බිරිඳ කවුද? දකුණ හිටපු ආණ්ඩුකාරයා. හරිද? ඒ දකුණ හිටපු ආණ්ඩුකාරයා ඒ බාලසූරිය එයාගේ මහත්තයා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රී සහ ඇමති කෙනෙක්. වර්තමාන විදේශ රාජ්‍ය අමාත්‍යවරයාගේ තාත්තා මානව හිමිකම් සභාවේ සභාපති. එතන මොකක්ද තියෙන්නේ? අපිට කියන්න පුළුවන් ද මානව හිමිකම් වග විභාගයට ලක් කිරීම සඳහා ස්වාධීන මානව හිමිකම් කොමිසම් සභාවක් අපි සතු තිබෙනවා කියලා. ඒ නිසා මේ ජාත්‍යන්තර ආයතනවලට අපේ රට මැදිහත් වීම සඳහා අවශ්‍ය රතු පාවඩ මේ පාලනයන් එළනවා. එළලා ඉවරලා. අපේ රට ගිල ගන්නවා. අපි දේශප්‍රේමීත්වය අපි මේක රකින්න ඕන කියලා කෑ ගන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ව්‍යාජ රංගනය තමයි හැම මාර්තු මාසෙම අවුරුද්දක දියත් කරන්නේ. ඒ නිසා අපි කියන්නේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය, රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය, මානව හිමිකම් කොමිසම් සභාවල ස්වාධීනත්වය ඇති කළ යුතු වන්නේ ජිනීවා කියන නිසා නෙවෙයි. මේ රටේ ජනතාවගෙන් ඒකට තෙරපුම තියෙන්නේ. ඔබ හොඳ අධිකරණ පද්ධතියක් හදන්න. 19 වෙනි සංශෝධන අයින් කරලා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාගේ සිට 15 විනිසුරුවන් දක්වා පත් කිරීමේ බලය ජනාධිපතිවරයා අතර ගත්තට පස්සේ කාටද කියලා කියන්න පුළුවන් ස්වාධීන කොමිසමත් අධිකරණ පද්ධතියක් තියෙනවා කියලා. අධිකරණ සේවා කොමිසම් සභාවේ සමාජිකයන් පත් කිරීමේ බලය ජනාධිපතිවරයා අතර ගත්තට පස්සේ කාටද කියලා කියන්න පුළුවන්කම තිබෙන්නේ හොඳ මේ අධිකරණ පද්ධතියක් තියෙනවා කියලා. පොලිස් කොමිසම් සභාව මුළුමනින්ම පත් කිරීමේ බලය ජනාධිපතිවරයා අතර ගත්තට පස්සේ හොඳ ස්වාධීන පරීක්ෂණ ආයතනයක් අපිට තියෙනවා කියලා කොහොමද කියන්න පුළුවන්කම තිබෙන්නේ?
එනිසා මොකද සිදුලා තිබෙන්නේ? ශිෂ්ට සම්පන්න සියලු ආයතන බිඳවට්ටලා. නේද? අර අතවනනවා ජාත්‍යන්තර සංවිධාන වලට අපේ රට වරෙන් කියලා. අතවනලා මේ පැත්තෙන් කැසපොට කවා ගන්නවා දේශප්‍රේමීත්වය. ඔය දේශපාලන සූදුව තමයි මේ ආණ්ඩු කරමින් තිබෙන්නේ. දැන් එකක් තමයි මේ වාර්තාවට අයිතිකාරයක් නැති වෙලා. වාර්තාවේ තියෙන වග උත්තර කරුවොත් වාර්තාවට බයිනවා. පැමිණිලිකාරයොත් වාර්තාවට බයිනවා. ආණ්ඩුවත් වාර්තාවට බනිනවා. හැබැයි අපි ඉස්සරලම ගත්තාම මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට ඒගොල්ලන්ගේ ප්‍රධානම ඡන්ද පොරොන්දුව තමයි පාස්කු ප්‍රහාරකයන්ට දඬුවම් ලබා දීම. එතකොට ඒ දඬුවම් ලබා දීම සඳහා වෙන කිසිදු ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව ගත්තේ නැත්නම් ආණ්ඩු පූර්ව ආශිර්වාදය බලාපොරොත්තුව බවට පත් උනේ කොමිසම. නැත්තම් ආණ්ඩුවකින් රයිට් කොමිසම මෛත්‍රී දැම්මේ. අපි වෙන වැඩක් කරා. එහෙම කරලා නැහැ. දැන් ආණ්ඩුව මන් දැක්ක මේ අපේ එකක් නෙමෙයි කියන්නේ බෑ ඒගොල්ලන්ට. එයි. ඔවුන්ගේ ප්‍රධාන මැතිවරණයේදී පොරොන්දුව බවට පත් උනේ පාස්කු කොමිසම පාස්කු ප්‍රහාරකයන්ට දඬුවම් ලබා දීම නම් ඔවුන් නීට එරෙහිව වෙන ක්‍රියාමාර්ග කිසිවක් අරගෙන නැත්නම් ඔවුන්ගේ එකම අපේක්ෂාව අභිප්‍රාය බවට පත් වී තිබුණේ ප්‍රාර්ථනාවේ බවට පත් උනේ පාස්කු කොමිසම. වෙන එකක් නැහැ. එහෙනම් කියන වෙන වார்த்தාවක් අපිට දෙන්න. ඒ නිසා මේක තමයි ආණ්ඩුවේ තීන්දුව මේකේ තියෙන්නේ. මේක ආණ්ඩුව පිළිගන්න ආණ්ඩුව විසින් හදුව කෙනාට වඩා ඔවුන් විසින් හදන ආණ්ඩුවට අවශ්‍ය දේ. දැන් ආණ්ඩුවට මේකෙන් බැහැර වෙන්න බෑ. ඊළඟ මේ කරුණු දෙකක් තිබුණා. මා අපි හැමදාමත් කියලා තියෙන එකක් තමයි මේට තියෙන පාර්ශ්ව දෙකක්. එකක් මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම. එක පාර්ශවයක්. ඉතින් ඒක මම හිතන අලුත් දෙයක් නෙවෙයි. ඒක ඇති තරම් ගොසිප් ලෙස තිබුණා, කටකතා ලෙස තිබුණා. මොකද්ද පාර්ලිමේන්තුවේ දුනා, පත්තරවල ලිව්වා, වේදිකාවල කෑ ගැහුවා කවුද? දේශපාලන අධිකාරියයි නිලධාරී යාන්ත්‍රණය. දේශපාලන අධිකාරියේ ජනාධිපතිවරයා ඉන්නෝ නේද? ඔව් ආරක්ෂක අමාත්‍යවරයා හැටියට, ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානී හැටියට ඔව් ඉන්නෝ. ඒ දේශපාලනයේම රනිල් වික්‍රමසිංහ සාගලලා හැලිලා තියෙනවා. මම දන්නේ නැහැ ඒක කොහොමද වෙන්නේ කියලා. නමුත් වාර්තාවන ඊළඟට රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. ඉතින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයා, බුද්ධ්‍යංශයේ ප්‍රධානී නේද මෙහෙම ඉන්නේ. එතකොට රාජ්‍ය යන්ත්‍රණය හරි. ඒ වාර්තාව හරිද වැරදිද කෙසේ වුවත් මේ මැඩ පැවැත්වීම සඳහා අසමත් වීම පිළිබඳව වග උත්තරකරුවන් නම් කරලා තියෙනවා. හැබැයි අවශ්‍යකම තිබුණේ මොකද්ද? අවශ්‍යකම තිබුණේ මේ අනිත් පාර්ශවයේ. මෙම ප්‍රහාරය කවුද? ඒකේ සහරානුයි මැරිච්ච අයයි ඒව මේ අලුතෙන් කියන දෙයක් නෑ. ඒව දන්නවා. ඔබ 21 23 වෙනිදා වෙනම් පත්තරවල ගියා නන්ඩයිස්තු. අවශ්‍යකම තිබුණේ මොකද්ද? මෙම ප්‍රහාරය මෙහෙව්වේ කවුද? පිටිපස්ස සිටුවේ කවුද? මේ දේශපාලන උවමනාව කුමක්ද? ඇත්ත ගත්තොත් එතෙන් සිට අපේ රටේ දේශපාලන දියත් උනේ කොහොමද? දැන් සාමාන්‍යයෙන් ගත්තොත් පාස්කු ප්‍රහාරය මොන වගේද කියලා එවුත් අපිට කියන්න තියෙන්නේ ඉස්ලාම් ආගමික අන්තවාදී මිලේච්ඡ කුරිරු ප්‍රහාරය. ඔක තමයි ප්‍රහාරය. හැබැයි ඒ ප්‍රහාරය යටින් තියෙන එකේ දේශපාලනය. එනිසා ඒක බැලුබැල්මට අන්තවාදී ප්‍රහාරයක් වුණාට ඒකේ අරමුණ දේශපාලන අරමුණක් බව පැහැදිලි පෙන්눔 කරනවා. ඒ නිසා අපිට අවශ්‍යකම තිබුණා එහි තිබුණු දේශපාලනයේ මැදිහත් වීම ප්‍රමාණය පිළිබඳ සමාජයට එළිදරව් කරන්න. අන්න ඒ පාර්ශ්වය මේ ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ කොටසේ සඳහන් වී නැහැ. ඒ නිසා මා හිතන ගොඩක් අය කියනවා මේ භාග නේද? අංශභාග එහෙම නැත්නම් භාග අංග විකල එහෙම නැත්නම් මොකද්ද? ආසම්පූර්ණ වාර්තාවක්. ඔව් ඒ වගේ එකක් තමයි දැන් ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් අපේ රටේ ව්‍යවස්ථාවට අනුව පෞද්ගලික කාර්යයේ රාජ්‍යයේ බලයෙන් පත්‍චාරිය ජනාධිපතිවරයා රටේ නැත්නම් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අගමැතිවරයාට අවධියක් නැද්ද? කොමිසම විභාග කරන්න ඕනේ ඒවා. මම හිතන්නේ ආණ්ඩුවකට තියෙන සාමූහික වගකීම. සාමූහික වගකීම ඉටු කර ගැනීම සඳහා එක් අයට වෙන වෙනම වගකීම් ලබා දීලා තිබෙනවා. හැබැයි ඒතර කාට හරි කියන්න පුළුවන් මම වග කියන්නේ වතුරට විතරයි. මම වග කියන්නේ කැලේට විතරයි. වග කියන විදිහට පේනවනේ පිටිද? හරිද? තව කෙනෙකුට මම වග කියන්නේ පාරවලට විතරයි. එහෙම නෙවෙයි. විෂයම් බෙදලා තිබුණාට කොටස් වශයෙන් ආණ්ඩුවට තියෙන සාමූහික වගකීම. ඒ නිසා මේ ප්‍රහාරයේ සිදුවීම පිළිබඳව
ආණ්ඩුවට තියෙන සාමූහික වගකීමෙන් මිදෙන්න බෑ. ඒ නිසා තමයි ඔබට මතක ඇති මේ ප්‍රහාර සිදු වෙලා කෙටි කාලයකින් අපි ආණ්ඩුවට විරුද්ධ විශ්වාස භංගයක් ගෙනාවා. ඒකටත් විවිධ අර්ථකථන දුන්නා. හැබැයි අපි කියනවා එතත් අපි කිව්වේ මේ ආණ්ඩුවක කිතු ආණ්ඩුවට තියෙන සාමූහික වගකීම. ඒ නිසා සාමූහික වගකීම ආණ්ඩුව අත්හැරලා තියෙන නිසා වග කියන්න ඕන ආණ්ඩුව. ඒක තමයි අපේ අදහස අපි තේ. පිටුපත් පෙරලා තියෙනවා මේ චෝදනා කරන කිරීම සම්බන්ධයෙන්. දැන් මේකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල පෙරම බලයක් හදාගෙන ඉන්නවා මේ පොත්තු සම්බන්ධතාවයක් නැති කරගෙන සම්බන්ධව. අපි දන්නේ කොහොම කෙලවර වේද කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කිව්වට ඕකේ කී දෙනෙක් එකට ඉන්නවද, කී දෙනෙක් කැමතිකම් වලට ඉන්නවද, කී දෙනෙක් කැමතිකමක් ගන්න බලාගෙන ඉන්නවද නේද? ඒ නිසා මම හිතන්නේ ඉතින් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ගැලවුම තියෙන්නේ එක්ක යටත් වීම එක්ක සටන් කිරීම. ඉතින් මා දන්නේ එතුමා කොයි මාවත තෝරගනීද කියලා. මේ සමහර ඉඟිපි කියනවා යටත් වීමේ මාවතද කියලා, සමහර ඉඟිපි කියනවා සටන් කිරීමේ මාවතද කියලා. එතුමා ඒ දෙකෙන් එකක් තෝරගනිමි. හැබැයි එතුමාට එම ප්‍රහාරය පිළිබඳව වගකීමෙන් නිදහස් වෙන්න අයිතියක් නැහැ කියලා අපි හිතනවා. එහෙනම් හොඳයි බොහොම ස්තුතියි.